ඔය අර අම්මහත්යාගෙන වීගතු ගම්බේ හැරෙන තැන න. හරි පුතේ ආයිබෝවන් අපි පටන් ගමු මේ මං කිව්වා අර ඔයගොල්ලන්ට තා පොඩි කොටසක් ආලෝකේ පාඩම ඉතුරු වුණා නේද ප්‍රශ්න වලින් අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලාම ඒක ඉවර කරමු නේ ටියුට් එක මේ සතියේ කරන්නම් කියලා කිව්වනේ තව කීප දෙනෙක් ඉන්නවා එකතු වෙන්න බලමු ඔව් පුතේ සර් මට මේ සතියේ ගිය සතියේ නෝට් එක දාන්න පුළුවන්ද ගෲප් එකට? ඊයේ සතියේ නෝට් එක දැම්ම නේද පුතේ? සර් ගෲප් එකේ නෑනේ. නැද්ද? නෑනේ දාලා නෑ. ඔව්. සඳලි ඉන්නවා. අද නෝට් එකක් දාන්න පුළුවන්ද සර්? දාන්න පුතේ. සඳලි. ඔව් සර්. ඔව් පුතේ එන අද ගිය සතියේ එකත් එක්කමද නෝට් එක දාන්න. සර්. ඔව්. කවුරුවත් වීඩියෝ එක ඉල්ලුවේ නැති නිසා මම වීඩියෝ එක දැම්මේ නෑ. දාලා තිබුණේ නෑනේ. ඔව්. ඔව්. ඊට කලින් සතියේ නෝට් එක නම් තියෙනවා. ඔව් ගිය සතියේ එක දාලා නෑ තමයි. කවුරුවත් කිව්වේ නෑනේ නේ. මේ හරි. අපි ඒකේ පොඩ්ඩක් තව එහාට කතා කරමු. සමහර අය ළඟ ටියුට් එක නැති නිසා මම පොඩ්ඩක් ස්ක්‍රීන් එකට දාන්නම්. ඉන්න. ඔව් මේකේ අපි මුල් ටික සාකච්ඡා කරා නේද? බහුවර්ණ ටික සාකච්ඡා කරා නේද පුතේ? සාකච්ඡා කරාද නැද්ද? මතක නැද්ද? කරා සර්. සාකච්ඡා කරානේ. ඔව්. අපි එහෙනම් පුතේ ඉතින් ඉඳලා කතා කරමු මට මතක තිබුණේ එහෙම තමයි. හරි. ඔන්න මං ස්ක්‍රීන් එකකට දැම්මා. මේකේ අහනවා පුතේ අද මිහිනුත් ඇවිල්ලානේ සෑහෙන කාලයකට පස්සේ හරි පුතේ මේ අපි මේක සාකච්ඡා කරමු දැන් ඔයාලට පින්තූරේ පේනවා ඒකේ මම මේ කියලා දුන්නා ඔයගොල්ලන්ට
පොඩ්ඩක් පොඩි කරා. දැන් මේකේ අහනවා පූර්ණ ඡායාවක් පෙනෙන අක්ෂරය සහ එතන පුතේ පොඩි වැරද්දීමක් තියෙනවා. පෙන්වන අක්ෂරය පූර්ණ ඡායාවයි ඊළඟට මොකද්ද? උජ්ජාවනේ එක උපඡායාව. හොඳ පුද්ද. ඒක හදාගන්න උපඡායාව. එතන යටින් නම් දාලා තියෙනවා. අර විතර පූර්ණ ඡායාව පෙන්වන්නේ මොකෙන්ද පුතේ? මොකෙන්ද පූර්ණ ඡායාව පෙන්වන්නේ? මොන අකුරෙන්ද? ඇහෙනව නේද මං කියන එක? ඇහෙනවනේ? ඔව් සර්. ඔව්. එහෙනම් පූර්ණ ඡායාව පෙන්වන්නේ මොකෙන්ද? ගාන. අකුර Aද Bද Cද? B. ඔව් කියන්න පුතේ. පූර්ණ ඡායාව පෙන්වන්නේ B අකුරෙන් නේද? ඕක මම අර කියලාත් පෙන්නුවනේ ඔයගලන්ට. නේ? දැන් මේ බෝලේ මෙන්න මෙහෙම තද පාට එකක් ඇති වෙනවා නම් බෝලේ දැන් ඒකේ වටේට තමයි අනිත් එක පූර්ණ අර්ධ නැත්නම් උපඡායාව. මේක පූර්ණ මේක උපඡායාව කියලා කියනවා. නේ? එතකොට මේ ඒකේ පූර්ණ ඡායාව මැදනේ තියෙන්නේ. එතකොට B අකුරෙන් පෙන්වන්නේ නේද? දෙපැත්තෙන් A තියෙන රවුමට. එතකොට A අකුරෙන් පෙන්වන්නේ උපඡායාව. හරිද? ඒක මතක තියාගන්න. ඊළඟට අහනවා ඉහත ක්‍රියාකාරකමේදී තිරයක් බෝලයක් එසේම තිබීදී විදුලි පන්දම බෝලයෙන් ඈත් කරන විට උපඡායාවට හා එතන තවත් පොඩි අවුලක් තියෙනවා. උපඡායාවට හා ඡායාවට කුමක් සිදු වෙන නැත්නම් ඡායාවට හා උපඡායාව. ඒක එකක උප කපලා දාන්න පුතේ. උප කියන්නේ කපලා දාන්න. දැන් විදුලි පන්දම බෝලයෙන් ඈත් කරනකොට මොකද වෙන්නේ? දැන් ඔක අපිට බලා ගන්න පුළුවන් නේ. මෙහෙම දැන් අපි ගත්තොත් ඔයගොල්ලන්ට මම මේක පෙන්නුවා නේ. දැන් මේක ටෝච් එක නම් දැන් ඔන්න මෙහෙම ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේ. පොඩ්ඩක් ඉන්නකෝ මම. ඔව්. හරිද? දැන් මේක ගත්තොත් දැන් මෙහෙමනේ තියෙන්නේ. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ඡායාව. ඔන්න මගේ අතේ ඡායාවක් පේනවනේ. මේ එළියට කඩු හින්දා මම මෙයාට ගත්තේ. අතේ ඡායාවක් පේනවනේ. එතකොට මේක ඈතට ගෙනියනකොට මොකද වෙන්නේ? ඔන්න දැන් අතේ ඡායාව ඈතට ගෙනියනකොට මෙහෙම ළඟ තියෙනවනේ පුතේ. ඔන්න ළඟ ගෙනියනවා. උපඡායාව නැති වෙනවා. ඔව් බලමු අපි දැන් ඔන්න මෙහෙට අරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? උපඡායාව නැති වෙනවා. ඔව් ළඟට ගේනකොට පුතේ මොකද වෙන්නේ? උපඡායාව ඇති වෙනවා. ඔව් උපඡායාව පැහැදිලි වෙනවා. ඡායාව අපැහැදිලි වෙනවා. දුරට ගෙනියනකොට මොකද වෙන්නේ? ඡායාව පැහැදිලි වෙනවා. උපඡායාව මම මේකේ තවදුරටත් බලන්නකෝ තව. දැන් ඔන්න මෙහෙම තියෙනවා. ඔන්න මම දැන් ළඟින් තියන් ඉන්නේ. ඔන්න දැන් මොකද වෙන්නේ බලන්න. මේ මෙහෙම ළඟට ගොඩාක් ගෙන්නකොට මේකේ ඡායාව අපැහැදිලි වෙනවා. හරිද? දුරට ගෙනනකොට මොකද වෙන්නේ? උපඡායාව අපැහැදිලි වෙනවා. හරිද? ඒක මතක තියාගන්න. හරිනේ?
සර් මොකද්ද ක්‍රීන් ගාන සද්දයක් ඇහෙනෝනේ. ඉන්න පුතේ. හරි නේද දැන්? හරි සර්. හරි ඔව්. ඒකේ පුතේ අර මේකේ ෆෑන් එකේ ශබ්ද තමයි ඇහෙන්නේ. හරි පුතේ ඒකේ අපි ඊළඟ එකට යන්න ඕන. ඊට පස්සේ යන බෝලයක් විදුලි පන්දම අතරට මල් වීදුරු කැබැල්ලක් ලැබූ විට ඡායාව විසිදුන වෙනස කුමක්ද කියලා. මොකක්ද ඡායාව දැන් මල් වීදුරු කැබැල්ල හරහා පුතේ ආලෝකය ගමන් කරන්න ටිකක් අඩු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ඡායාව අපැහැදිලි වෙනවා පුතේ. ඡායාව වීදුරුවක් තිබ්බොත් ඔක ගැටලුවක් නැහැ. මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඡායාව දැන් ඕකේ ලීයක් වගේ එකක් තිබුවොත් ඡායාවක් ඇති වෙන්නෙම නැහැ. බෝලේ ඡායාවක් නැහැ. හරිද? මල් වීදුරු කැබැල්ලක් අපි කියන පාර භාෂක ද්‍රව්‍යයක් කියලා. ඒක නිසා එතන අපි වෙනස තියමු ඡායාව අපැහැදිලි වේ. නේ? ඡායාව අපැහැදිලි වේ කියලා ලියන්න. ඡායාව අපැහැදිලි වේ. ඒ පිළිතුරට හේතුව පැහැදිලි කරන්න කියනවා මල් වීදුරු කියලා කියන්නේ මල් වීදුරු පාරභාෂක ද්‍රව්‍යයක් නිසා මල් වීදුරු පාරභාෂක ද්‍රව්‍යයක් ඒ හරහා ආලෝකය හොඳින් ගමන් නොකිරීම නිසා. එහෙම ලියන්න. මල් වීදුරු යනු පාරභාෂක ද්‍රව්‍යයකි. මල් වීදුරු යනු පාරභාෂක ද්‍රව්‍යයකි. ඒ හරහා ආලෝකය හොඳින් ගමන් නොකරන නිසා. ඒ හරහා ආලෝකය හොඳින් ගමන් නොකරන නිසා. අපැහැදිලි ඡායාවක් ඇති වේ. අපැහැදිලි ඡායාවක් ඇති වේ. ඊළඟ තල දර්පණයක් ඉදිරියේ දෙවෙනි ප්‍රශ්නයේ තව දර්පණයක් ඉදිරියේ දැල්වූ ඉටිපන්දමක් තබා ඇත. එම ඉටිපන්දමේ ප්‍රතිබිම්බය සෑදීමට වඩාත් ඉඩ ඇත්තේ XY Z වලින් කුමන ස්ථානයේද? ඒක බැලුව බැලමට කියතයි මොකද්ද? මොකක්ද ස්ථානය? කොහොම බලාගෙන කියන්නේ? කොහෙද ඇති වෙන්න පුළුවන්? කොතනද? ඉසර් කොහෙද ඇති වෙන්න පුළුවන් මේක ප්‍රතිබිම්බය? ඉසර් ඉසර් නේද? ඉසර් වල තමයි ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දර්පණයේ පිටිපස්සේනේ. හැමතිස්සෙම තල දර්පණයක දර්පණයේ ඇතුලේ තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. දැන් මේ XY වල කොහොමවත් හැදෙන්න බෑ. හරිද? අනිත් එක මේකට සමාන දුරකින් තමයි ඊළඟ ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්න ඕන. දැන් මේ ඉටිපන්දම තියෙන දුර එක්කම සමාන දුරකින්. ඊට පස්සේ ඉටිපන්දමේ ප්‍රතිබිම්බයේ දක්නට ලැබෙන ලක්ෂණ තුනක්. ඒ කියන්නේ තල දර්පණ වලින් හැදෙන ප්‍රතිබිම්බ වල දක්නට ලැබෙන ලක්ෂණ තුනක්.
මොනවද? ඔයගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් උඩුකුරුයි ඔව්. ප්‍රතිබිම්බයේ තිර මතර ගත නොහැකි ප්‍රතිබිම්බයේ වම් දකුණු මාරු වී පෙනේ. ඔව්. පාර්ශ්වික අපවර්තනයේ ලක් වී. ඔව්. ඒකේ ගන්න පුළුවන් පුතේ ඔගේ පහක් තියෙන ඔක්කොම වස්තුවේ දුරට ප්‍රතිබිම්බ දුරට සමාන වීම. ඒක තමයි වස්තුවේ ප්‍රමාණයට සමානයි. වස්තු දුරයි ප්‍රතිබිම්බ දුරයි සමානයි. ඊට පස්සේ උඩුකුරුයි පාර්ශවික අපවර්තනයෙන් ලක් වෙනවා කියලා අපි කියන වම දකුණ මාරු වෙලා පේනවා. අනිත් එක තිරයක් මතට ගත නොහැකි අපි ඒකට තනි වචනයක් කියනවා අතාත්විකයි කියන. හරිද? ඒව ටික ලියා ගන්න. දැන් ලේසියෙන් ලියන්න පුළුවන් ඒ විදිහට වස්තුවට සමානයි උඩුකුරුයි නේ අතාත්විකයි නැත්නම් තිරයක් මතට ගත නොහැකි. ඊළඟට තලදර්පණ ප්‍රයෝජනට ගන්න අවස්ථා දෙකක් ලියන්නලු. මොනවද? රූපලාවන්‍ය කටයුතු සඳහා බෞරු ප්‍රේක්ෂ නිර්මාණයට ආලෝක අන්වීක්ෂවල කදාමතර ආලෝක ලබා ගැනීමට වාහනවල ඇතුළත ඇති පිටිපස බලන කණ්ණාඩි. ඔව් ඒ ඔක්කොම හරි පුතේ. පිටිපස බැලීමට. ඔව්. ඒකෙන් දෙකක් ලියන්න නේද? හරිද? ඊළඟට තුන්වෙනි එක තලදර්පණ සාදා යොදා සාදාද උපකරණ දෙකක් නම් කරන්නලු. බෞරූපේක්ෂය පරීක්ෂය. ඔව්. බෞරූපේක්ෂය පරීක්ෂය. හරිද? උපකරණ දෙකක්. ඊට පස්සේ පහත ඉංග්‍රීසි අක්ෂර තලදර්පණයකින් පෙනෙන ආකාරය අඳින්නලු. නේ? කොහොමද අඳින්නේ? S සහ K නේ. කොහොමද අපි අඳින්නේ? දැන් S අකුර මෙහෙමනේ තියෙන්නේ. ඕකේ පුතේ දැන් මේ කෑල්ල තමයි ඉස්සෙල්ලා පටන් ගන්න. එතකොට මෙහෙම තමයි එන්නේ. මේ පැත්ත මෙහෙට එන්න ඕනේ. හරිද? මීට වඩා පොඩක් ලං දුර කරලා අඳින්න. හරිද? දොර කේ අකුර ගත්තොත් මේ මෙහෙමනේ. ඔය මේ කෑලි දෙක මෙහෙම එන්නේ. අයක වෙනසක් නැහැ ඔන්න ඔය විදිහට. හරි නේද? ඒ දෙක එහෙම ඇඳ ගන්න. පියංග හරිද? හරි. ඊට පස්සේ දර්පණ වලින් සෑදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ පදනම් කරගෙන පහත සටහන සකස් කර ඇත. එහි AB හා C සඳහා වඩාත් ගැළපෙන දර්පණ වර්ගය නම් කරන්නලු. A තියෙනවා අපි බලමු. දැන් A ගත්තොත් පුතේ ඔබ අර දෙපතුන් සුචියක් වගේනේ. දැන් අපිට ඒකේ ලක්ෂණ වෙන මෙහෙම කියන්න පුළුවන්. වස්තුවේ ප්‍රමාණයට සමානයි සෑම විටම උඩුකුරුයි. අන්න ඒ කියන ලක්ෂණ දෙක ගන්න පුළුවන්. සෑම විටම උඩුකුරුයි. නේද? එතකොට එහෙම ගත්තොත් මොකද්ද ගන්න පුළුවන් ඒට?
වස්තුවේ ප්‍රමාණයට සමානයි සෑම පිටම උඩුකුරුයි නම් මොකද දර්පණේ මොකක්ද දර්පණය වෙන්නේ? තල දර්පණ. ඔව්. තල දර්පණ පුතේ හැමතිස්සෙම වස්තුවේ ප්‍රමාණයට සමානයි ප්‍රතිබිම්බය උඩුකුරුයි. නේ? ඊළඟ B ගත්තොත් සෑම විටම උඩුකුරුයි වස්තුවේ ප්‍රමාණයට වඩා කුඩායි. මොකක්ද ඒ? උත්තර දර්පණ. උත්තර දර්පණය. ඔව් උත්තර දර්පණ පුතේ. උත්තර දර්පණ. එහෙනම් ඉතින් අපිට ඉතුරු එකට නිකම්ම කියන්න පුළුවන් ඒක අර පැත්තට සමාන වෙනවද කියලා බලන්න. ප්‍රතිබිම්බයේ අටිකුරු විය හැක. නේ? දැන් අවතල දර්පණ වල තමයි අටිකුරු ප්‍රතිබිම්බ ගන්න පුළුවන් එකම දර්පණ වර්ගය. නේද? ඒක නිසා ඒක අපි අවතල දර්පණ කියලා නම් කරමු. එහෙනම් C කියන්නේ අවතල දර්පණය. ඊට පස්සේ හතරවෙනි කොටස තියෙනවා ඒකේ ඔව් මේම තල දර්පණ දෙකක් තියලා තියෙනවා අංශක 60ක ආනතියෙන් x නම් වස්තුවේ ප්‍රතිබිම්බ කීයක් දැකිය හැකිද? ප්‍රතිබිම්බ කීයක් දැකිය හැකිද? පහයි. ඔව්නේ 5යි. 5ද නෑ 90ට 3යිනේ පුතේ. 60ට 5යි ඔව්. ඊට පස්සේ 45ට 7යි. 7යි. ඔව් 30ට 11යි. නේ? එතකොට 5යි. උත්තරේ 5යි පුතේ. ඉහත ආකාරයට තල දර්පණ තුනක් එකිනෙකට ආනත තබා නිර්මාණය කළ හැකි උපකරණය කුමක්ද කියලා අහනවා. මොකද්ද? තල දර්පණ තුනක් බහුරූපේක්ෂය. බහුරූපේක්ෂය පුතේ ඔව්. බහුරූපේක්ෂය. ওই විදිහටම තව තල දර්පණයක් තියුවා නම් බහුරූපේක්ෂයක් හදා ගන්න පුළුවන්. මේ අංශක 61 ඕන තමයි තියෙන්නේ. දැන් මෙහෙම ගත්තොත් මෙතන 60යි මෙතනත් 60යි මෙතනත් 60යි මෙහෙම තුනක් තමයි තියෙන්නේ. මම මේ එළියම පේන්නේ නැහැ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි ටික. හරි. ඊළඟට පහක් දක්වා තල දර්පණ භාවිතයෙන් නිර්මාණය කර ඇති උපකරණයකි. හරිද? මේ සබ්බැරි ඔව් බලමු පුතේ මේ උපකරණය හැදෙන්න නම ඉස්සෙල්ලා නම් මොකද්ද? බහුරූපේක්ෂය. නෑ බහුරූපේක්ෂ නෙමෙයි පුතේ මේක. ඒ වගේම නමක් තමයි මොකද්ද? පරීක්ෂකය. පරීක්ෂය පුතේ පරීක්ෂය. පරීක්ෂය නේද? ඊළඟට වස්තුවේ සිට ගසට ආලෝක කිරණ ගසට නෙමෙයි පුතේ එතන ඔව් වස්තුවේ සිට කියන්නේ ගහේ ඉඳලා ආලෝක කිරණ ඇතට ගමන් කරන ආකාර රූපේ ඇඳලා පෙන්වන්නලු. කොහොමද අඳින්නේ? මේක පුතේ අඳින්න ඕන මෙන්න මෙහෙම. දැන් ඕකේ අපි කොහොම ගත්තා කවන්න මෙහෙම තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. තල දර්පණ දෙක හයි කරලා තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි. එතකොට ගහ මෙහෙම තියෙනවා නම් ගහේ ඉඳන ආලෝක කිරණ මේකේ වැදලා පල්ලෙහාට යනවා. ඒකේ වැදලා මෙහෙ යනවා. එතකොට ආලෝක කිරණය මෙන්න මෙහෙම තමයි යන්න ඕන අපි ඊතලත් එක්කම යන්දොත්. ඇහැ මෙතන තියෙන්නේ. හොඳයි.
හරිද? ඒක පුතේ හරි නේද? ඊළඟට මෙම උපකරණය ප්‍රයෝගයට ගන්න අවස්ථා දෙකක් මොනවද? දැන් කිව්වා නේද? එසුන්ත කොහොමද කිව්වා නේද? සබ්මැරීන් වල බංකර් වල ඔව් සබ්මැරීන් වල සහ බංකර් වල නේ පොළව යට තියෙන බංකර් නේ. ඒවයි පිටත බලන්න තමයි පාවිච්චි කරන සබ්මැරීන් වලයි බංකර් වල. තියාගන්න මේ දෙක. ඊළඟ වක්‍ර දර්පණයක් මතට පතන වන සමාන්තර ආලෝක කදම්බයක් අභිසාරී ආලෝක කදම්බයක් ලෙසට හෝ අපසාරී ආලෝක කදම්බයක් ලෙසට පරාවර්තනය වේ. වක්‍ර දර්පණ දෙක නම් කරන්නලු. මොනවයි වක්‍ර දර්පණ දෙක? අවතල දර්පණ, උත්තල දර්පණ, උත්තල දර්පණ. ඔව් අවතල දර්පණයි උත්තල දර්පණයි පුතේ උත්තරේ. අවතල දර්පණ සහ උත්තල දර්පණ. ඊට පස්සේ කියනවා පහත රූපේ දක්වා ඇති දර්පණ වර්ග දෙක හඳුනාගෙන නම් කරන්නලු. ඒ කියන්නේ මොන දර්පණයද? උත්තල උත්තල දර්පණය. ඔව් පුතේ උත්තල දර්පණය. අවතල B කියන්නේ එතකොට අවතල අවතල දර්පණය. A කියන්නේ උත්තල දර්පණය, B කියන්නේ අවතල දර්පණය. ඊළඟට රූපේ දක්වා ඇති ආලෝක කදම්බ වර්ග දෙක කියන්නේ කදම්බ දෙක නම් කරන්නලු. පළවෙනි සමාන්තර ආලෝක කදම්බය, ඔව් අනිත් එක අපසාරී ආලෝක කදම්බය, ඔව් අපසාරී ආලෝක කදම්බය පුතේ. සමාන්තරයි අපසාරී. හරිද? සමාන්තර සහ අපසාරී. ඊළඟට රූපේ දක්වා ඇත්තේ වක්‍ර දර්පණයකි. එය මතට ආලෝකය කදම්බය පතන වී ගමන් කරන අයුරු කිරණ සටහනේ ඇඳ පෙන්වන්න. කොහොමද ඇඳලා පෙන්වන්නේ? ඔව් මේක විහිදිලා යන්නේ පුතේ. අභිසාරී ආලෝක කදම්බයක් විදියට නෑ අභිසාරී නෙමෙයි පුතේ අපසාරී නේද? උත්තර දර්පණය යන්නේ තියෙන්නේ අපසාරේ. ඔව් උත්තර දර්පණය යන්නේ තියෙන්නේ. එතකොට මෙහෙම එන්නේ. දැන් මේකට මෙහෙම ආලෝක අපි ආලෝක කිරණ තුනක් විතරක් අඳිමු. මෙහෙම එනවා. දැන් මේකයි මෙහාට ඇන්දොත් මේකෙන් හැරිලා යනවා මේ මෙතන ලක්ෂයක ඉඳලා යනවා වගේ මෙහෙම. ඕම. මේකේ තෝමම හැරිලා යනවා. මෙතනින් හැරිලා යන එක මේ පාරෙමයි යන්නේ. ඒක පේන්නේ හරියට. ඒක අපිට මෙහෙම දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? විහිදිලා තමයි යන්නේ. හරිද? විහිදිලා යන්නේ. හරිද?
හරි නේද? අපසාරී ආලෝක කදම්බය සාධාරණ භාවිතා කළ දර්පණ වර්ගයේ කුමක්ද කියලා අහනවා. අපසාරී නම් දැන් මෙතන වෙලා තියෙන්නේ අපසාරී තමයි පුතේ. මොකද්ද වෙන්න ඕන? මොන දර්පණ වර්ගයේද? ඔය කවුරුවක් කතා කරන්නේ කට්ටිය හරි අඩුවෙන් කතා කරන්නේ. උත්තර දර්පණ. ඔව් උත්තර දර්පණ පුතේ. උත්තර දර්පණ. උත්තර දර්පණ. ඔව් උත්තර දර්පණයක් තමයි පුතේ අපසාරී, අවතල දර්පණයක් අபிසාරී කියලා අපි කියනවා. හොඳ. ඊළඟට රූපේ දක්වා ඇත්තේ වක්‍ර දර්පණයක් මතදී ලක්ෂ කීපයක් කියලා කියනවා. දැල්ලෝ ඉටිපන්දමක ප්‍රතිබිම්බ සාදා ගැනීමට එක් එක් ලක්ෂ මත ඉටිපන්දමක් දල්වා නිරීක්ෂණය කරනු ලැබේ. නේ? මේක ඇත්තටම අවතල දර්පණයක් නේද? අවතල දර්පණයක් තියෙන්නේ අපි ඔගේ E කියන අවස්ථාව නැතුව ගමු. කියන අවස්ථාව ගත්තා කමන්නේ බලමු. ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට නොහැකි වන්නේ ප්‍රතිබිම්බයක් ලබා ගැනීමට නොහැකි වන්නේ මොන අවස්ථාවේද? මේ ඊ අකුර පොඩ්ඩක් මෙහාට එන්න ඕන පුතේ. මොන අවස්ථාවේද ප්‍රතිබිම්බයක් නැති වෙන්නේ? ඉතිරි මොන අවස්ථාවේද වෙන්න පුළුවන්ද? D අවස්ථාවේ. මොන අවස්ථාවේද? C අවස්ථාවේ. E. ඊද? C. B. C sir. උත්තරේ පුතේ E වෙන්න ඕනේ. හොඳේ E. elephant E. හොඳ. එතන දර්පණය පිටිපස්සනේ පුතේ ඒක තියෙන්නේ. එතකොට කොහොමවත් ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්නේ නැහැ. හොඳ. දර්පණයට ඉදිරියෙන් තියන්න ඕන හැමතිස්සෙම ප්‍රතිබිම්බයක් මොනවා හරි හැදෙන්න හෝ නොහැදෙන්න හරි අඩිප ගානේ ඉස්සරහින් තියන්න ඕන. පිටිපස්සෙන් තියුවට ප්‍රතිබිම්බයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ E. E උත්තරේ. ඊළඟට තිරයක් මතට ගත හැකි ප්‍රතිබිම්බ සෑදෙන්නේ D. තිරයක් මතට ගන්න පුළුවන් ඒවා. එතකොට පුතේ අර ළඟම තිබ්බහම බෑනේ. නේ ඔයගොල්ලන්ට මතක ඇති. මේක ළඟින්ම තිබ්බහම බෑ. හරිද? ඒ නිසා ඒකේ එන්නේ B C D ඕන එකක් ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති දර්පණය ළඟින්ම තියුවොත් ඒක තිරයක් මතට ගන්න බැරි එකක් තමයි හැදෙන්නේ නේ. හරිද? ඒක නිසා මේ එහෙම ගන්න බෑ. පුළුවන් වෙන්නේ B C D වල. B C D ඊළඟට තිරයක් මතට ගත නොහැකි විශාලිත ප්‍රතිබිම්බයක් සෑදෙන්නේ කොමන ලක්ෂයේ ඉටිපන්දමක් දැල්ලුව විටද? අන්න එතන තියෙන මොකද්ද? ඒ අවස්ථාව තමයි පුතේ ඒ අවස්ථාවේ තමයි ගන්න බැරි වෙන්නේ. හරිද? ඒ හරිද? එතන C උත්තරේ එන්නේ 100ට එන්නේ A. ඊළඟ ඉටිපන්දමේ ප්‍රතිබිම්බය තිරයක් මතට ගත හැකි නම් එම ප්‍රතිබිම්බය පිළිබඳව පහත වගුව සම්පූර්ණ කරන්නලු. හරිද? මොකද්ද? ඉටිපන්දමේ ප්‍රතිබිම්බය තිරයක් මතට ගත හැකි නම් ගන්න පුළුවන් නම් හරිද?
එතකොට ඒක අවස්ථාවේ පහත වක්ව සම්පූර්ණ කරන්නලු. එතකොට අර අපි ගන්නෝනේ එතන අර B අවස්ථාව. B අවස්ථාවේදී පුතේ මොකද්ද එන්නේ? දැන් C අවස්ථාවේ නම් ගැටලුවක් නැහැ. මොකද්ද වෙන්නේ? ඒකේ ඕන ඔය අවස්ථා තුනේ ඕනම අවස්ථාවක මොකද්ද වෙන්නේ? ප්‍රතිබිම්බය හැමතිස්සෙම යටිකුරුයි නේද? යටිකුරුයි තාත්විකයි. නේ? ඒ වකුව පොඩ්ඩක් කමක් නැහැ. ඔහොම මේව කරන්න. ඒ හැම අවස්ථාවකම පුතේ තාත්විකයි ඕන එතන AB A කියලා දාලා ලියන්න. ඒ අර BCD වලට දාන්න තාත්විකයි යටිකුරුයි. C වලට තාත්විකයි යටිකුරුයි. D වලට තාත්විකයි යටිකුරුයි. හරිද? තාත්විකයි යටිකුරුයි. ඒ හැම අවස්ථාවකම ඔයගොල්ලන්ට මතක ඇති. හරිද? ඊළඟට හරි නේද? ඒකේ අර වගුවේ ලියන්න තරම් තේරුමක් නැහැ, කමක් නැහැ. ඊළඟට C ලක්ෂයේ ඉටිපන්දම දැල්වූ විට තිරය මත වැටෙන්නේ සමාන ප්‍රතිබිම්බයකි. එසේනම් D ලක්ෂයේ ඉටිපන්දමක් දැල්වූ විට ඔබ දකින ප්‍රතිබිම්බයේ ලක්ෂණ තුනක්. ඔය BCD ඕනම අවස්ථාවක පුතේ BCD ඕනම අවස්ථාවක මොකද්ද වෙන්නේ? ප්‍රතිබිම්බය යටිකුරුයි තාත්විකයි. එතකොට දර්පණයෙන් ඈතට ගෙනියනකොට කියන ඔය කුඩා වෙනවා. හරිද? එහෙනම් අපිට ලියන්න වෙන්නේ මෙහෙමයි. D ලක්ෂයේ ප්‍රතිබිම්බ එකක් තමයි යටිකුරුයි. අනිත් එක තාත්විකයි. යටිකුරුයි තාත්විකයි. වස්තුවට වඩා කුඩායි. යටිකුරුයි තාත්විකයි වස්තුවට වඩා කුඩායි. හරි අන්තිම ප්‍රශ්නේ රූපේ දැක්වෙන්නේ වක්‍ර දර්පණයක් ඉදිරියේ ඇති ලක්ෂ කීපයකි. දැල්ලෝ ඉටිපන්දමක් එක් එක් ලක්ෂය වල තබා නිරීක්ෂණය කළ විට සෑදෙන ප්‍රතිබිම්බයේ ස්වභාවය පහත වක්‍රයේ සටහන් කරන්න. දැන් මේ තියෙන මොන දර්පණයක්ද? මොන දර්පණයක්ද මේ තියෙන්නේ? ඕ කට්ටිය නිදිත උත්තර දර්පණයක්. උත්තර දර්පණයක් නේද? උත්තර දර්පණයක්. එහෙනම් ඔයගොල්ලන්ට මතක ඇති උත්තර දර්පණයක වස්තුව තියෙන ස්ථානය අනුව ප්‍රතිබිම්බය වෙනස් වෙනවද නැද්ද? වෙනවා. වෙනස්